නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැමදෙනාම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි කවුරුත් සූදානම් වෙන්නේ. ජීවිතයේ යථාර්ථය පිළිබඳව තේරුම් ගන්නකොට අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ප්‍රතිපදාව ඊටාම වැදගත් වෙනවා. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවක් විදිහට දුක නැති කිරීම පිණිස පවතින ඒ උතුම් ධර්මයක් විදිහටයි භාග්‍යවතුන් වහන්සේ එය පෙන්වා වදාළේ. පින්තුනි අපි ඒ පිළිබඳව ගවේෂණය කරගෙන යනකොට අපි අපේ සම්මර්ෂණය පැවැත්විය යුතු ආකාරය පිළිබඳව අපි පසුගිය දේශනා වලින් මතක් කරන්නට යෙදුණා. ඒ වගේම අපි අවසාන වශයෙන් කතා කරන්නට යෙදුනේ ඒහා අනුගත වූ දෙයක්මයි ඒ උද්‍යප්පේ ඥානය පිළිබඳව. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම අනුව බලමින් වාසය කරනවා කියන කාරණාව පිළිබඳවයි සාකච්ඡා කළේ. එතනදී අපි ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම පිළිබඳව බලනකොට ඒ ස්කන්ධ ධර්මයන්ගේ ඇති වෙන්නට තියෙන ලක්ෂණ මොනවද? ඒ වගේම ස්කන්ධ ධර්මයන්ගේ වැයවීමට ඇති ලක්ෂණ මොනවද කියන කාරණාව පිළිබඳව අපි මූලික විදිහට මූලික දේශනාව තුළ සාකච්ඡා කළා. ඊට පස්සේ අපි රූපස්කන්ධය පිළිබඳව අරගෙන රූපස්කන්ධය අවිද්‍යාවෙන් සකස් වුනේ කොහොමද කියන ආකාරය පිළිබඳවයි අපි අවසාන දේශනාවෙන් කතා කරන්නට යෙදුනේ. එතකොට මේ රූපස්කන්ධය අවිද්‍යාවෙන් සකස් වූ දෙයක් හැටියට ගෙනහැර දක්වනකොට අපි රූපය කියන එක එහෙමත් නැතිනම් රූපය කියන ධර්මය අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්තේ ඒ පුරිම කම්ම භවස්මි මෝහෝ අවිජ්ජා කියන තැනින් పూర్ව කර්ම භවයේහි මෝහ අවිද්‍යාව නිසායි වර්තමානයේහි මේ රූපය සකස් වුනේ එහෙම නැතිනම් විඥානයේ නාම රූපයක් ඇසුරු කරගත්ත කියන තැනටපත් උනේ කියන කාරණාව පිළිබඳව අපි එතනදී සාකච්ඡා කළා. ඊට පස්සේ අද දවසේදී අපිට තියෙන ඊළඟ කාරණා ටික පිළිබඳව සාකච්ඡා කරන්නට අනික් කාරණා ටික කොහොමද අපි උදේවැය සම්මර්ෂණයේදී මානසිකාරය කරන්නේ එහෙමත් නැතිනම් කොහොමද කර්මයෙන් එහෙමත් නැතිනම් තණ්හාවෙන් කොහොමද මේ රූපේ කියන දේ අපිට හම්බෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි විමසා බැලීම තමයි අපි අද දවසේදී සිද්ධ කළ යුතුව පවතින්නේ. පින්තුනේ අවිජ්ජා සමුදය රූප සමුදය කියනකොට ඒ කියන්නේ අවිද්‍යාවේ හට ගැනීමෙන් රූපය හට ගන්නවා කියනකොට කතා කළා වගේම ඒහා තදනුගත පච්චය සමුදයට්ඨේන මේ කියන කාරණාවත් එක්ක ඒ කියන්නේ ප්‍රත්‍ය සමුදය නිසා රූප සමුදය වෙනවා කියන කාරණාවේදී අනිකුත් ධර්මයන් පිළිබඳව අපිට තේරුම් ගන්නට වෙනවා. එතනදී අවිජ්ජා තණ්හා කර්ම කියන මේ කාරණා ටික එකට කතා කරන්නට වන ධර්මතා ටිකක්. අවිද්‍යාව පිළිබඳව අපි කතා කළ නිසා අපිට අද ඒ අනිකුත් කර්මය සහ තණ්හාව කියන දේ කොහොමද ප්‍රත්‍ය ධර්මයක් වන්නේ කියන කාරණාව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අවිද්‍යාව හට ගැනීම නිසා රූපේ හට ගැනීම වුණා කියනවා වගේම අපිට අනික් කාරණා ටිකත් මෙතනදී කතා කරන්නට වෙනවා. ඒ කියන්නේ කර්මය සහ තණ්හාව කියන කාරණා දෙක පිළිබඳව. අපිට අනිකුත් කාරණා විදිහට දකින්නට ලැබෙන එතකොට කම්ම සමුදය රූප සමුදයෝති කර්ම සමුදය නිසා රූප සමුදය වෙනවා කියලා කරපු විග්‍රහය සහ තණ්හාව ඇසුරු කරගෙන රූපය ඇසුරු වෙනවා නැතිනම් තණ්හා සමුදය රූප සමුදයෝ කියන කාරණාව අපිට මෙතනදී තේරුම් ගන්නට වෙනවා. අවිද්‍යාව නිසා ඍජුවම රූපය සකස් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ කියන්නේ නොදන්නාකම නිසා කොයිම මොහොතකවත් රූපය සකස් වීම කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. නොදන්නාකම කියන එක කාරණාවක් එහෙමත් නැතිනම් එක ප්‍රත්‍ය ධර්මයක් විතරයි. නමුත්
යම්කිසි තැනක අවිද්‍යාව යෙදෙනවා නම් අවිද්‍යාව යෙදෙන තැනක යෙදෙන අනිත් දේ තමයි සංස්කාරය එහෙමත් නැතිනම් කර්මය කියන එක. එතකොට ඒ යම් තැනක කර්මයක් යෙදෙනවා නම් ඒ කර්මයේ යෙදෙන තැනක තමයි මතු ප්‍රතිසන්දිය පිණිස දෙයක් ඇති වෙන්නේ. එහෙමත් නැතිනම් යම්කිසි තැනකදී ඊළඟ භවයට උප්පත්තිය පිණිස යන්නට දෙයක් සකස් වෙන්නේ හේතුවක් සකස් වෙන්නේ ඒ කර්මයක බිහිවීමත් සමග නැතිනම් කර්මයක් සිදුවීමත් සමග. එතකොට ඒ නිසා අවිද්‍යාව කියන එක එකම හේතුව කොට දක්වන්නේ නැතුව මේ විඥාණය යම් තැනකට නාම රූප ධර්මයක් ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නට නැතිනම් මේ බඳු වූ රූපයක් හට ගන්න තැනටපත් කරන්නට නම් එතනදී ඒ අවිද්‍යාව නිසා සිද්ධ කරගත්ත කර්මය කියන දේ උපකාරක ධර්මයක් බවට පත් වුණා. ඒ කර්මය කියන දේ නිසාම ඒ රූපය අද දවසේදී මේ තියෙන මොහු කුරා ගියපු මට්ටමටපත් උන නමුත් ප්‍රතිසන්දි අවස්ථාවේදී හටගත්ත ඒ රූපය සකස් වීම පිළිබඳව ඒ අවිද්‍යාව එහෙමත් නැතිනම් කර්මය කියන දේ බලපවත්තලා තියෙනවා. එතකොට ඒ කර්මය කියන දේ නිසා තමයි මේ රූපේහි පැවැත්ම තියෙන්නේ. ඒ නිසා තමයි කර්මක්ෂය වීම තුළ මේ රූපේහි පැවැත්ම නැති වෙන්නේ. එහෙමත් නැතිනම් අපි මරණයට තියෙන හේතුවක් හැටියටත් අපි දක්වනවා කම්මක්ඛය කියලා. කියන්නේ කර්මය ක්ෂය වීම කියන කාරණාව. කියන්නේ මේ සන්තතිය මේ විදිහට පවත්වාගෙන යෑම කියන කාරණාවට කර්මයක් එක ප්‍රත්‍ය ධර්මයක් බවට පත් වෙනවා. එතකොට මේ භෞතික වශයෙන් අපි රූපේ පිළිබඳව කල්පනා කරනකොට නැතිනම් ඒ රූපේ පිළිබඳව අපිට ප්‍රත්‍ය ධර්මතා ටික පිළිබඳව සම්මර්ෂණය කරනකොට මෙනෙහි කරනකොට තමයි අපිට මේක මේ ඉබේ හටගත්ත දෙයක් නෙමෙයි මේ රූපය මේ විදිහට නිකම්ම ඇති වුණ දෙයක් නෙමෙයි ඒ පෙර කරපු අවිද්‍යාවත් නිසා කර්මයක් නිසා තමයි මේ රූපය හටගත්තේ කියලා කෙනෙකුට මෙනෙහි කරන්නට පුළුවන්. ඒහා අනුයාතෝම යන දෙයක් තමයි ඒ කර්මය හා සමග තියෙන තණ්හාව කියන එක. ඒ කියන්නේ නිකාන්ති තණ්හා කියන එක. ඒ නිකාන්ති තණ්හාවේ ලක්ෂණය තමයි ඒ ස්කන්ධ ටිකට තණ්හා කරන කම. යම් තැනක කර්මාභි සංස්කාරයක් තියෙනවා නම් ඒ කර්මය පිළිබඳව කෙලෙස් ධර්මතා ටිකක් වශයෙන් තෘෂ්ණාව පවත්වන කම. එතකොට එතන ඇත්ත නොදන්නා කම නිසා ඒ ස්කන්ධ ධර්මතා ටික කෙනෙක් පුද්ගලයෙක් විදිහට අරගන්නකම වෙනම යනකොට ඒ ස්කන්ධ ධර්මතා ටික තමයි අරගන්නකම නිසා එතන පවත්වනවා අපි තෘෂ්ණාව කියන දේ. එතකොට ඒ අවිද්‍යාව, කර්මය සහ තණ්හාව නිසා තමයි කෙනෙක් ප්‍රතිසන්දිය පිණිස යන්නේ. නැතිනම් කෙනෙක් ප්‍රතිසන්දියකටපත් වෙන්නේ. එතකොට ඒ කර්ම සහ කෙලෙස් කියන කාරණා දෙකම එතනදී සිද්ධ වෙලා තියෙනවා. ඇත්ත නොදන්නාකම, ඒකට අපි කිව්වා අවිද්‍යාව කියලා. ඇත්ත නොදන්නාකම නිසා රැස් කරගත්ත කර්මය සහ එතන යෙදුණු තණ්හාව කියන මේ ධර්මතා තුන පදනම් කරගෙන තමයි කෙනෙක් ප්‍රතිසන්දියකට යන්නේ. එතකොට ඒ විඥානයේ මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නවා නම් නැතිනම් විඥානයේ නාම රූපය ඇසුරු කරගෙන පවතිනවා නම් රූපය කියන දේ සකස් කිරීම සඳහා ඒ විදිහට රූපය ඉපදවීම සඳහා රූපයේ උපාදාන වශයෙන් ග්‍රහණය කිරීම සඳහා හේතු වෙච්ච කාරණා ටික තමයි පෙර ජීවිතයේදී ඇති කරගත්තේ. එහෙමත් නැතිනම් పూర్වයෙන් උපද්දපු මෝහෝ අවිජ්ජා කියන එකත්, ඒ වගේම නිකාන්ති තණ්හා කියන එකත්, ඒ වගේම එතනදී සිද්ධ වුණ ඒ සංස්කාරය කියන ධර්මයත්. එතකොට මෙන්න මේ කාරණා ටික නැතිනම් අවිද්‍යාව, කර්මය සහ තණ්හාව කියන මූල හේතු ටික සකස් කර නිසා තමයි මේ රූපයේ සැකස්මට යන්නේ කියලා කෙනෙකුට පරිග්‍රහණය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි පින්නතුනේ අනික් පැත්තෙන් යෙදෙන කාරණාව. ඒ කියන්නේ අපි අවිද්‍යාව පිළිබඳව කතා කරනකොට අපි දෙපැත්තකින් මේ ගැන කතා කළා. ඒ තමයි පෙර ජීවිතයේ ඇති කරගත්ත අවිද්‍යාව නිසා කොහොමද මේ ජීවිතයකට ප්‍රතිසන්දි වශයෙන් එන්නේ කියන කාරණාව විමසලා බලනකොටත් අපිට මේකට හේතු ප්‍රත්‍ය විමසලා බැලීමක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ මොහොතේ අපිට රූපය ඇති බවට යනවා නම් මේ මොහොතේ රූපය ඇසුරු වෙනවා නම් ඒ ඇසුරු වෙනකම තියෙන්නේ නැතිනම් මේ ප්‍රවෘත්තිය තුලත් මේ රූපය ඇසුරු වෙනකම තියෙන්නේ ඒ අවිද්‍යාව නිසාමයි කියලා අපි කතා කළා. ඒ විදිහටම පින්නතුනේ කර්මය සහ තණ්හාව කියන දේ මේ මොහොතේ ඇතිවෙන රූපය කියන දෙයට බලපානවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සමුදය පාක්ෂික ධර්මයන්ට එහෙමත් නැතිනම් සමුදය කියන දෙයට මේ ධර්මතා ටික නැතිනම් මේ කර්ම සහගත මේ
ධර්මයන් ඇතුළත් කොට පෙන්වුවේ. එතකොට හැම වෙලාවකදීම පින්නතුනේ අපිට යම් කිසි තැනක රූපයට විඥානයේ පිහිටා සිටින මට්ටමකටපත් වෙනවා නම්, ඒ කියන්නේ අවිද්‍යාව කියන එකෙන් අපි කතා කළානේ, ආධ්‍යාත්මික වශයෙන් ඇති කරගත්ත ඕලාරික වශයෙන්ම කියනවනම් මේ සංකල්පනාව කියන එක බාහිර රූපයට පතිත කරලා අපි බලනවා කියන එක අපි කතා කළානේ. එතකොට බාහිර සතර මහා ධාතු රූපය ඇති බවට අපි ගන්නකම යම් තැනක තියෙනවා නම් ඒ රූපය පිළිබඳව නැතිනම් ඒ දේ පිළිබඳව අපිට ඒහා සමගම කර්මය කියන දේත් තියෙනවා. ඒ වගේම ඒහා සමගම ඒ ස්කන්ධ ටිකට වර්තමානයේ තණ්හා කරන බවක් තියෙනවා. ඒකට අපි කියනවා විඥාන ඨිතියක්, විඥාණයට පිහිටා සිටින්නට තැනක් බවට ඒපත් වෙලා තියෙනවා කියලා. මොකද අවිද්‍යාව නිසා එතන ඇත්ත යථාර්ථය පෙන්වලා දෙන්නේ නැහැ. අවිද්‍යාවේ කරන කෘත්‍ය හැටියට අපි කිව්වා ඇත්ත වහනවා බොරුවක් පෙන්නනවා. එතකොට ඒ ඇත්ත වහලා බොරුවක් පෙන්නන තැනකදී ඒ ව්‍යාජව ඉදිරිපත් වුණ කාරණාව. එහෙම නැතිනම් ස්කන්ධයන්ගේ ඇත්ත නොදන්නාකම නිසා කෙනෙක් දෙයක් පුද්ගලයෙක් කියලා අපිට ගෙනල්ලා දෙන දේ හා සමගම පවතින දේ තමයි ඒ දේ ඇති බවට රැස් කරගත්ත කර්ම භවය කියන එක, කර්මය කියන දේ. ඒ වගේම එතනදී ඒ පවත්නා ස්කන්ධ ටික තමායයි කියලා ගන්නකම සහ ඒ දෙයට පවතින නිකාන්ති වශයෙන් ඇති කරගත්ත තණ්හාව කියන දේ. සමුදය කියන දේ, දුක්ඛ සමුදය කියන දේ. ඒ තැන පවතිනවා. එතකොට ඒ කාරණා ටික පදනම් කරගත්ත තැනක තමයි පින්නතුනේ වර්තමාන මොහොතේදී රූපය හම්බ වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඒ සමුදය කියන දේ එතන ඇසුරු වෙන නිසා තමයි පින්නතුනේ දැන් ඇස දුරු කරන්න කියලා පනවන්නේ. රූපය දුරු කරන්න කියලා පනවන්නේ. චක්කු විඥානේ දුරු කළ යුත්තක් හැටියට පනවන්නේ. දැන් අපිට සලායතන සංයුක්තය අරගෙන බලනකොට අපිට පේනවා ඇතැම් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනාවන් නතුම්හාකාදී සූත්‍ර දේශනාවන් දිහා අපි බලනකොට මහණෙනි යමක් තොපගේ නෙවෙයි නම් එය පහ කරව මහණෙනි මොනවද තොපගේ නොවෙන්නේ? එතකොට ඇස තොපගේ නෙමෙයි, රූප තොපගේ නෙමෙයි, චක්කු විඥාන තොපගේ නෙමෙයි. එතකොට දැන් මේ අපේ නොවන දේවල් අපිට ප්‍රහාණය කරන්නට කියලා දේශනා කරලා අපේ නොවන්නේ මොනවද? ඇහැ අපේ නොවන ධර්මයක්, රූප අපේ නොවන ධර්ම, චක්කු විඥාන අපේ නොවන ධර්මයක්. එතකොට මේ විදිහට මේ ටික තමයි අපේ නොවන ධර්මතා හැටියට පෙන්වන්නේ. ඒ කියන්නේ මේ දේ ප්‍රහාණය කළ යුත්තක් හැටියට පෙන්වනවා. ඇහැ ප්‍රහාණය කළා දාන්න, රූප ප්‍රහාණය කළා දාන්න කියලා දැන් මේවා දේවල් ප්‍රහාණය කරන කළ යුතු දේවල් හැටියට පෙන්වනවා. එතකොට දැන් ඇස මායя, රූපේ මායя, චක්කු විඥානේ මායя කියලා පෙන්වන තැන් තියෙනවා මාර සූත්‍රාදී සූත්‍රයන්. එතකොට දැන් මේ ඇහැ මාරේක් වෙනකොට, රූපේ මාරේක් වෙනකොට, චක්කු විඥානේ මාරේක් වෙනකොට දැන් මේ කතා කරන්නේ අර සංකත ධර්මයේ පිළිබඳවම නෙමෙයි. මොකද ප්‍රහාණය කරන්නට තියෙන්නේ අර විපාක ධර්මයේ නෙමෙයිනේ. ඇහැ කියලා හටගත්ත විපාක ධර්මයේ නෙමෙයි ප්‍රහාණය කළ යුතු වෙන්නේ. එතකොට රූපය නෙමෙයි ප්‍රහාණය කළ යුතු දේ බවටපත් වෙන්නේ. යම් කිසි තැනක ප්‍රහාණය කළ යුතු නම් ප්‍රහාණය කළ යුත්තේ දුක්ඛාර්ය සත්‍ය නෙවෙයි සමුදය ආර්ය සත්‍ය. අපි චතුරාර්ය සත්‍ය ගැන මීට කලින් කතා කරලා තියෙනවානේ. ඒකට අපි එතනදී කතා කරලා තියෙනවා සමුදය ආර්ය සත්‍යයේ ලක්ෂණය සහ දුක්ඛාර්ය සත්‍යයේ ලක්ෂණ ටික. එතකොට ඒ දුකයි කියලා කියන තැන ඒ සංකතාදී ලක්ෂණයන්ගෙන් යුක්ත දුක්ඛ ලක්ෂණයේ හෙබි සියලුම තැන් ප්‍රහාණය කළ යුතුයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි දුක තියෙන්නේ පිරිසිඳ දකින්න මිසක දුක තියෙන්නේ ප්‍රහාණය කරන්න නෙමෙයි. අපි ප්‍රහාණය කළ යුත්තේ සමුදයාර්ය සත්‍ය. යම් කිසි තැනක දුක උපදවන්න හේතුවක් තියෙනවා නම් ඒ හේතුව තමයි අපි ප්‍රහාණය කළ යුත්තේ. එතකොට දැන් ඇස ප්‍රහාණය කළ යුතු දෙයක් නම්, රූප ප්‍රහාණය කළ යුතු දෙයක් නම්, චක්කු විඥාන ප්‍රහාණය කළ යුතු දෙයක් නම්, ඇහැ මායя නම්, රූපේ මායя නම්, චක්කු විඥානයේ මායя නම්, පින්නතුනි මේ සමුදය පාක්ෂික ධර්ම විදිහටනේ මේ විග්‍රහය සිද්ධ වෙන්නේ. මොකද මේ ධර්මතා ටික ප්‍රහාණය කළ යුතු දේවල් හැටියට පෙන්නනවා. ඒකෙන් කියන්නේ මේ ප්‍රසාද චක්ෂුෂය ගලවලා අයින් කරන්න ඕන කියලා නෙමෙයිනේ. එතකොට ඒකෙන් කියන්නේ මේ ඇහැ කියන දේ වගේම රූපේ කියන දේ ඉවත් කරන්න කියන එකක් නෙමෙයිනේ. පේන වර්ණ රූපේ ඉවත් කරන්න කියන එකක් නෙමෙයිනේ. එතකොට මේ කාරණාවේදී පැහැදිලි කරන්න පින්නතුනේ මේ භෞතිකයේ ධර්මයන් පිළිබඳව ඇති ප්‍රහාණයක් පිළිබඳව නෙමෙයි. එතකොට
අපි ගත්තොත් එහෙම ඉන්ද්‍රිය භාවනා සූත්‍රය තුල අර පාරාසරි බ්‍රාහ්මණතුමා ඒ කරන ඉන්ද්‍රිය භාවනාව පිළිබඳ භාග්‍යතුන් වහන්සේගේ සකාරණ විවේචනයට පාත්‍ර වෙන්නෙම ඒ කාරණාව පදනම් කරගෙනනේ. මොකද රූප නොබලා ඉඳීම, ශබ්ද නොඅසා ඉඳීම පිළිබඳව ඉන්ද්‍රිය භාවනාවක් හැටියට පනවනකොට බුදුරජාණන් වහන්සේ එතනදී කියනවානේ එහෙම කිව්වොත් එහෙම මේ දැන් ಜಾති අන්ධ කෙනත් අනුත්තර ඉන්ද්‍රිය භාවනාව වඩපු කෙනෙක් බවට පත් වෙනවා. කන් ඇහෙන්නේ නැති කෙනත් ඒ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව වඩපු කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මේ විදිහට මේ සිද්ධ වන්නට ඉන්ද්‍රිය භාවනාවක් වන්නට පුළුවන් කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. කියන්නේ ඒකෙන් කියන්නේ මේ ඇස සහ රූපය කියන මේ භෞතික කාරණාව පදනම් කරගෙන නෙමෙයි ඒ සූත්‍ර දේශනාවන් තුළ සම්පූර්ණම අදහස් වන දේ තමයි සමුදය පාක්ෂික ධර්ම එමත් නැතිනම් සමුදය තුළට සංග්‍රහ වන ධර්ම ප්‍රහාණය කළ යුතුයි කියන එක. එතකොට ඒ ඇස කියන එකම ධර්මය අපිට කතා කරන්නට වෙනවා සමුදය කියන එක ඇතුලේ කතා කරන ඇහැක්. සමුදය කියන කාරණාව ඇතුලේ කතා කරන රූපයක්. සමුදය කියන දේ ඇතුලේ කතා කරන චක්කු විඥානයක් අපිට කතා කරන්නට වෙනවා. ඒ වගේම දුක කියන එක ඇතුලේ කතා කරන ඇහැක්. දුක කියන එක ඇතුලේ කතා කරන රූපයක්. දුක කියන එක ඇතුලේ කතා කරන චක්කු විඥානයක් පිළිබඳව අපිට කතා කරන්නට වෙනවා. එතකොට යම් කිසි තැනක විපාක මාත්‍රිකව දර්ශන කෘත්‍ය සිද්ධ කරමින් ඇති වෙන ඇහැක් තියෙනවා නම් රූපයක් තියෙනවා නම් චක්කු විඥානයක් තියෙනවා නම් පින්නතුනි මේ ඔක්කොම ඒ දුක කියන කාරණාව ඇතුළත සංග්‍රහ කරන්නට පුළුවන් දේවල්. ඒ කියන්නේ ඒක දුක පැත්තට අයිති දේවල්. හැබැයි ඒ ඇහැ ප්‍රහාණය කරනවා කියලා එකක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව ඒ විදිහට අපිට ආයතන උපදින්නත් කලින් ආයතන ටික නැති කරලා දානවා නම් මේ නිවන ජීවත් වෙනකොට නැතිනම් මේ ස්කන්ධ උපදිය තියාගෙන සෝපදිශේෂ නිබ්බාණයකටපත් වෙනවා කියන දේ කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට නිවන කොටස් දෙකකට බෙදෙනවා සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිබ්බාන කියලා. ඒකට සෝපදිශේෂ නිබ්බානයේදී උපදිශේෂයක් තියෙනවා. අනුපදිශේෂ නිබ්බානයේදී ඒ උපදිශේෂයක්වත් නැහැ. අපි කියනවා පරිනිර්වාණය කියලා. පරිනිර්වාණය කියන තැන ස්කන්ධ සියල්ලම ස්කන්ධ ටිකත් බිඳී යන තැනක් පිළිබඳවයි අපි කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ සෝපදිශේෂ පරිනිර්වාණය සඳහා. නැතිනම් අනුපදිශේෂ පරිනිර්වාණය සඳහා නෙමේ සෝපදිශේෂ පරිනිර්වාණය සඳහා. එතකොට ඒ සෝපදිශේෂ පරිනිර්වාණයට පත් වුණ කෙනා තමයි අනුපදිශේෂ පරිනිර්වාණයකට පත්වන්නේ. එතකොට දැන් අපිට ඒ කාරණාවෙන් මතක් කරන්නට අවශ්‍ය උනේ සෝපදිශේෂ කියනකොට මේ ස්කන්ධයන්ගේ නැවත හට ගැනීම කියන කාරණාව ස්කන්ධයන්ගේ පැවැත්ම කියන ටික ඒ කන්ද උපදිය එතන පවතිනවා. ඒ කියන්නේ දැන් අපිට රූපය කියන දේ කාරණාවේදී රූපය ඇහැට රූප පෙනෙනවා කියන එක භාවිතීන්ද්‍රිය පුද්ගලයාට එහෙමත් නැත්නම් රහතන් වහන්සේටත් නැති දෙයක් නෙමෙයි. ඒ ඇහැට රූපයක් ගැටෙනවා කියන එක ඒ අවස්ථාවට සිද්ධ වෙන දේ. නැතිනම් දර්ශන කෘත්‍ය කියන දේ එතන සිද්ධ වෙනවා. එතකොට එහෙනම් මොකද්ද ඇහැ ප්‍රහාණය කරනවා කියලා ප්‍රහාණය කරලා තියෙන්නේ? රූප ප්‍රහාණය කරනවා කියලා ප්‍රහාණය කරලා තියෙන්නේ මොකද්ද? එතකොට අන්න ඒක තමයි අපි මෙතනදී විමසා බලන්නට අවශ්‍ය කාරණාව. මොකද්ද ඇත්තට මේ ප්‍රහාණය කරපු ඇහැ? මොකද්ද ප්‍රහාණය කරපු රූපය? මොකද්ද ප්‍රහාණය කරපු චක්කු විඥානය? එතකොට මේ කාරණාව තමයි අපිට මෙතනදී තේරුම් ගන්නට අවශ්‍ය. ඒ ටික තේරුම් ගන්නකොට තමයි පින්නතුනේ අපිට පේන්නේ මේ ඇහැ රූපාදී ධර්මයෝ පවතිනවා සමුදේ පාක්ෂිකව. ඒ කියන්නේ මේ ධර්මයේම මේ සමුදය පැත්තෙන් කතා කරන තැනක් තියෙනවා. පරියායක් තියෙනවා එහෙම කතා කරන. එතකොට ඒ ඇහැ, ඒ රූපය, ඒ විඥාණය මේ ඔක්කොම සමුදයක් හැටියට කතා කරන තැන. ඒක පින්නතුනේ කර්මයක්. එතකොට ඊට පස්සේ ඒක තණ්හාවෙන් යුක්ත තැනක් එතන. එතකොට ඒ තණ්හාවෙන් යුක්ත තැනේදී ඒ කර්ම සහගත බව නිසා තමයි ඒ නැවත ඒ විපාක දීම සඳහා බීජයන් සකස් කරන බවක් තියෙන්නේ. එතකොට දැන් උදේවැය සම්මර්ෂණය කරන කෙනෙකුට එයාට දකින්නට වෙනවා එක කාරණාවක්. ඒ තමයි රූපය හටගන්නේ කොහොමද? රූපය ඇතිවීමට යන්නේ කොහොමද කියලා දකිනකොට මෙන්න මේ සමුදේපාක්ෂික ධර්මයනුත් අර කියපු දුක්ඛාර සත්‍යයට අනුව යන ධර්මයක් කියන මේ කාරණා දෙකක් දකින්නට සිද්ධ වෙනවා. එතකොට එයා දකිනවා මේ විදිහ අනාත්ම ධර්මතා ටිකක් ඇති තැනකදී මේ ධර්ම හටගෙන නිරුද්ධ වෙන, ඒ කියන්නේ අපි අවිද්‍යාව කියන එක තුල කතා කරානේ
අහුත්වා සම්භූතං කියන කාරණාව. එතකොට අහුත්වා සම්භෝති හුත්වා පටිවේති කියන කාරණාවක් අපි කතා කළා. එතකොට ඒ හටගෙන ඒ වගේම නැති වෙලා යන ධර්මයක් පිළිබඳව අපි දකිනකොට පින්නතුනේ අපිට පේනවා ඒ ධර්මතා ටික පිළිබඳව අපි නැවත මනස ඒ පැත්තට පතිත කරන්න පුළුවන් කමක් නැහැ නේද කියලා. නැවත විඥාණය ඒ මතට පතිත කරන්න පුළුවන් කමක් නැහැ නේද කියන එක අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතනදී අර රූපය කියන දේ අපිට හමු වීමට යන්නේ නැහැ. ඒ කියන්නේ රූපය හටගත්තා නම් හටගත්තේ ලෝකයේ තුල රූපේ තියෙනවා කියන සංග්‍රහයට යන්නේ පින්නතුනේ අර කියන කාරණා ටික පදනම් කරගෙන. ඒ කියන්නේ කර්මය සහ තණ්හාවත් එකතු වෙලා තමයි. අවිද්‍යාව විතරක් නෙමෙයි එතනදී. අවිද්‍යාව නිසා ගොඩනගපු කර්ම සහ තණ්හා කියන මේ දෙකම එකතු වෙච්ච තැනක තමයි ඒ රූපය කියන දේ ඇතිවීමට ගියේ. එතකොට අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකේම ප්‍රතිඵලය අපිට එතනදී හම්බෙලා තියෙනවා. එතකොට අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකේම ප්‍රතිඵලය හමු වුණ තැනකදී අපිට ඇස හමු වෙනවා රූපය හමු වෙනවා කියලා කියන්නේ පින්නතුනි. ඒක ඇත්තටම ඇහැ ඉපදුණු තැන නෙමෙයි, ඇත්තටම රූපය ඇති වුණ තැන නෙමෙයි. ඇහැ හටගෙන නිරුද්ධ වුණ තැනක ඒ Nirodhe නොදන්නාකමමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට ඒ Nirodhe නොදන්නා අවිද්‍යාවේ ප්‍රතිඵලය තමයි ඒ අරඹය කර්ම સિદ્ધ කර ගැනීම සහ ඒ අරඹය තෘෂ්ණාව උපදවා ගැනීම කියන කාරණේ. එතකොට ඒ ටිකේ තුල තමයි පින්නතුනි රූපය කියන කාරණාව හම්බෙලා තියෙන කෙනෙකුට. එතකොට ඒ රූපය හමු වීම තුල තමයි අපි රූපයේ හට ගැනීම පැත්ත ගැන එහෙමත් නැතිනම් මෙන්න මේ ටික නිසා රූපය ඇති බවට යනවා කියලා කතා කරන්නේ. එතකොට එක්ෂණික වශයෙන් රූපය ඇති වෙනවා නම් ඇති වෙන්නේ මෙන්න මේ ධර්මතා ටික පදනම් කරගෙන. එහෙමත් නැතිනම් රූපය කියන දෙයක් ඇසුරු කරන්නට රූප තියෙන්නේ ලෝකෙට අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා. එතකොට දැන් ඔතනදී අවිද්‍යාව නැති වුණොත්, කර්මය නැති වුණොත්, තණ්හාව නැති වුණොත් නිකම්ම අනිත් ධර්මතා ටික නැතිනම් රූපය කියන කාරණාව නිරෝධයට යනවා. ඒ නිසා දැන් රූපේ හට ගැනීම අනුව බලන, හට ගැනීම අනුව මානසිකාරයේ පවත්වන කෙනාට ඔන්න මූලාශ්‍රයක් තියෙනවා. එහෙම නැතිනම් මුලක් තියෙනවා මේක අරගෙන යන්නට. මොකද්ද මේ මුල? මේක රූපේ කියන දේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක්. රූපේ කියන දේ කර්ම ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක්. රූපේ කියන දේ තණ්හා ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක්. නිකම්ම නෙමෙයි. රූපය අවිද්‍යාවෙන් ඉපදුණු දෙයක්, රූපේ තණ්හාවෙන් ඉපදුණු දෙයක්, රූපේ කියන එක කර්මයෙන් ඉපදුණු දෙයක්. දැන් ඔබට විදර්ශනාවට පාදක කරගන්නේ දරුවා කියන තැන නම් දැන් මේ දරුවා කියන තැන ඔබට පුළුවන් විදර්ශනාවට පාදක වූ දෙයක් බවට පත් කරගන්නට. එතකොට ඔබට පේන්නට ඕනේ මේ දේ හැදිලා තියෙන්නේ කොහොමද? මේක අවිද්‍යාව නිසා සකස් වුණ දෙයක්, මේක කර්මය නිසා සකස් වුණ දෙයක්, මේක තණ්හාව නිසා සකස් වුණ දෙයක්. එතකොට ඒ කාරණා ටික පිළිබඳව දකිනකොට ඔබට පේනවා අවිද්‍යාව නිසා සකස් වූ දෙයක් කියලා පේනකොට හටගෙන නිරුද්ධ වුණ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැතිව යන රූපයේ ස්වභාවය පේනවා. එතකොට මේ රූපේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන තැනක තමයි මේ විදිහේ නොදන්නාකම නිසා මේ විදිහේ කර්මයක් සිද්ධ කළේ. ඒ මට්ටමින් තමයි තණ්හාව පැවැත්වුවේ කියන එක දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ ටික දකිනකොට පින්නතුනේ ඒ රූපයේ හට ගැනීම කියන කාරණාව අනුව තමයි දකිමින් වාසය කරන්නේ. රූපේ ඇති වෙන පැත්ත ගැන දකිමින් වාසය කරනවා. එතකොට ඒ ප්‍රධාන කාරණා තුන. එතකොට අවිද්‍යාව, කර්මය, තණ්හාව. එතකොට දැන් අවිද්‍යා, කර්ම, තණ්හා කියනකොට එතන අමුතුවෙන් සංස්කාරය කියන්නට ඕනේ, අමුතුවෙන් උපාදානය කියන්නට ඕනේ, අමුතුවෙන් භවය කියන්නට ඕනේ. දැන් පටිච්චසමුප්පාදයේදී අපි කතා කරනවානේ අවිද්‍යා, සංස්කාර, තණ්හා, උපාදාන, භව කියලා. හැබැයි ඒ තණ්හා, උපාදාන, භව කියන මේ කාරණා ඔක්කොම මේ වචන තුන ඇතුළත අවිද්‍යා, තණ්හා, කර්ම කියන මේ වචන තුන ඇතුළත මේ ටික ඔක්කොම සංග්‍රහිත වෙලා තියෙනවා. ඒ නිසා ඒක අමුතුවෙන් කියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ ආහාර සමුදය. රූපය කියන එක මොකක් නිසා හටගත්ත දෙයක්ද? ආහාර සමුදයෙන් රූප සමුදය වෙනවා. එතකොට ආහාර සමුදයාති පවත්ති පච්චේසු කබලීකාර ආහාරස්ස බලවත්තා සොයේව ගහිතු. එතකොට මෙතනදී ආහාර සමුදයාති කියලා කියන්නේ ආහාර සමුදයා රූප සමුදයෝ කියලා කිව්වා. ආහාර සමුදයෙන් රූප සමුදයයි කියලා කියන්නේ මේ පවත්ති පච්චේසු කබලිකාහාරස්ස බලවත්තා. මේ ප්‍රවෘත්තියේ පිනිස්ස පවතින කබලින්කාර ආහාර ප්‍රත්‍ය කියන දේ. මේ කය නිකම්ම හට ගන්න දෙයක් නෙමෙයි. කබලින්කාර ආහාරය
ප්‍රත්‍ය කරගෙනයි කය උපදින්නේ. කය පවතින්නේ කබලින්කාර ආහාර ප්‍රත්‍ය නිසා. ඒ කියන්නේ කන බොන බත් පාන් කව්පි මුං ඇට ආදී මේ ආහාරය නිසා තමයි මේ කයේ පැවැත්ම පේන්නේ. ඒකට අපි කියනවා කබලින්කාර ආහාර ප්‍රත්‍ය කියලා. එතකොට ඒ ආහාරයේ පැවැත්මක් නැත්නම් ඕජාව 8 වෙනි කොට ඇති ආහාරයේ ලැබීමක් නැතිනම් මේ කයේ පැවැත්මක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ සම්මර්ෂණය කරන කෙනාට දකින්න වෙනවා මේ කය කියන එක සත්වයේගේ හෝ පුද්ගලයෙක්ගේ දෙයක් නෙමෙයි. මේක ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක්. එතකොට මේ කයේ කිසිම දෙයක් දක්වන්නට පුළුවන් කමක් නැත්තේ මේක ආහාර ප්‍රත්‍යයෙන් නොඉපදුණු දෙයක් කියලා. මේ සියල්ලක්ම ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක්. එතකොට ආහාරය කියන එක සත්වයේගේ පුද්ගලයෙකුගේ ආත්මයක දෙයක් එහෙම නෙමෙයි. ආහාරය කියන එක අනාත්ම ධර්මයක්. එතකොට අනාත්ම ආහාරය නිසා ආත්ම කොටස් හැදෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අනාත්ම බත් පාන් කව්පි මුංගට නිසා ආත්ම කොටස් හදන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අනාත්ම ධර්මයක් නිසා අනාත්ම හේතු ටිකක් නිසා ප්‍රතිඵලයේද අනාත්මම වෙයි මිසක ප්‍රතිඵලයක් ආත්ම වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් අනාත්ම ආහාරයේ ඕජාමය ලක්ෂණය නිසා තමයි මේ අනාත්ම රූපය සකස් වුනේ. එතකොට ආහාර සමුදය නිසා රූප සමුදය වෙනවා කියලා දකින කෙනාට මේ ආහාරය නිසා හටගත්ත රූපය කියන එක අනාත්ම ලක්ෂණයක් විදිහට පෙනියනවා. එතකොට අනාත්ම ලක්ෂණය ප්‍රකට වීමෙන් අර ගත්ත ආත්ම සංඥාව ආත්ම සංකල්පනාව බිඳ වැටෙනවා. ඒ නිසා ආත්ම වශයෙන් ගන්න මේ ලක්ෂණය පිළිබඳව අපි නිරන්තර මානසිකාරයේ පැවැත්විය යුතුයි. ඒ කියන්නේ පුද්ගලයෙක් කෙනෙක් කියලා ගන්න දේ කොහොමද අපි හදාගත්තේ? එතන පවතින යථාර්ථය මොකක්ද කියන දේ. එතකොට බත්පාන් කව්පිමුංගට කියන තැන තිබුණු කබලින්කාර ආහාරයේ තිබුණු අනාත්ම ලක්ෂණයම අපි රූපයට ආදේශ කළා. රූපයට ඇතුළත් කොට අපි සිහිපත් කළ යුතුයි. එතකොට ඒ රූපයට ඒ දේ ආදේශ කළා බලනකොට මේ රූපයද කෙනෙක් නොවන සත්වයක් නොවන පුද්ගලයෙක් නොවන හුදු ආහාර මාත්‍රික ධර්මයක් විදිහට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ නිසා ආහාර සමුදය නිසා රූප සමුදය වෙනවා. ආහාරය නැතිනම් රූප සමුදය සිද්ධ වෙන්නේ නැහැ. කබලින්කාර ආහාර ප්‍රත්‍ය පිළිබඳව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා රූපය පිළිබඳව මනසිකාරය කරනකොට ආහාර සමුදයෙන් රූප සමුදය වෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් මෙතනදී තවත් අමතර කාරණාවක් ඇටියට දැන් ආධ්‍යාත්මික රූපේට නම් ඕක හරියි. එතකොට බාහිර තියෙන ගස්කල් ගෙවල් දොරවල් ආදී අපිට පේන අනික් තැන්වල තියෙන දේවල් ගැන කවර කතාවක්ද කියලා. එකක් තමයි පළවෙනි කාරණාව මේ දේවල් ගැන කතා කරන දෙයක් නෙමෙයි. ප්‍රත්‍ය ධර්මතා පිළිබඳව කතා කරන දෙයක්. එතකොට එතන සම්මර්ෂණය පිළිබඳව අපි අරගෙන යනකොට පින්නතුනේ අපි දක්ෂ වෙන්නට ඕනේ. දැන් මේ ආයතන සකස් කිරීම පැත්තෙන් ඇහැ චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද සෝත ප්‍රසාද ජීවහ ප්‍රසාද ගාහන ප්‍රසාද කාය ප්‍රසාද ආදී ප්‍රසාද රූප පැත්ත අපි කතා කරගෙන යනකොට ඒකට හේතු ටික කිව්වා කියලා කියන්නේ අර ඒකට අනුරූපව ඒක තිබුණොත් තමයි බාහිර ආයතනේ සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් චක්කු ප්‍රසාදයේ තිබුණොත්නේ පින්නතුනේ ඇහැට බාහිර වර්ණ රූපේ ගැටෙන්නේ. එතකොට ඇහැට යම් හේතු ටිකක් කිව්වනම් ඒ හේතුව නිසාම තමයි බාහිර රූපේ පෙනෙනවා කියන කාරණාව සිද්ධ වෙලා තියෙන නිසා ආධ්‍යාත්මික හේතු ටිකම බාහිර රූපයටත් හේතුව හැටියට දක්වනවා. එතකොට අමුතුවෙන් මේ දේ පිළිබඳව එතන තියෙන කබලින්කාර ආහාරය ගැන සම්මර්ෂණය නොකළද මේ පැත්තේ තියෙන ආහාර ප්‍රත්‍ය සම්මර්ෂණය කිරීම තුළ රූපය හමු වුණ බවට හමු වෙන තැන ගැන දැනුමක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒක බොහොම විශේෂ වැදගත් කාරණාවක්. අපිට රූපය කියන දේ සම්මර්ෂණය කරන්නට යනකොට දැන් මේ උදේවැය ඥානය පිළිබඳවනේ අපි කතා කරන්නේ. ඒකට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ එළියේ තියෙන දේ කොහොමද දැක්කේ? නැතිනම් මේ ඉදිරිපසින් තියෙන ගහ කොහොමද පේන්නේ කියලා අපිට මෙතන උදේවැය දකින්නට ඕනේ කියන කාරණාව පදනම් කරගෙන මේ ගහ ඇති උනේ කොහොමද කියලා දකින්නට යන තැනක් ගැන නෙමෙයි මේ උදේවැය ඥානය තුළදී පැහැදිලි කරන්නේ. එහෙනම් මේ පෙනෙන රූපය හටගත්තේ කොහොමද කියන කාරණාවටනේ පේන්නේ. එතකොට අපිට මේක ගහ කියලා පේන තැනට හේතු වුණ දේ ගැන කතා කළොත් එහෙම අවිද්‍යා කර්ම තණ්හාදී අපිට හේතු ටික පෙන්වන්නට වෙනවා. ආහාර ආදී හේතුව අපිට එතනදී
ආධ්‍යාත්මික පැත්තට පෙන්වන්නට වෙනවා. ආධ්‍යාත්මික පැත්තනුත් කියලා කියන්නේ මේ ප්‍රසාද රූපේ සකස් කරන්නට කොහොමද ඒක ටික හේතුවක් වුනේ කියලා. ඒකයි අර දෙපැත්තකින් අපි මේ කාරණාව ගැන පැහැදිලි කරගෙන යන්නේ. දෙපැත්තකින් පැහැදිලි කරගෙන යන්නේ කියලා කිව්වේ අර පෙර හේතුව නිසා හේතු ටික නිසා වර්තමාන විපාකයක් කොහොමද ඇති වෙන්නේ කියන පැත්තෙනුත් වර්තමානයේ ප්‍රවෘත්තිය සිද්ධ වෙන්නේ කොහොමද කියන දෙපැත්තෙන්ම මේ සම්මර්ෂණය ගැන පැහැදිලි කරන්නේ අන්න ඒ හේතුව නිසා. එතකොට ආහාරය කියන කාරණාවත් අපිට ඔය දෙපැත්තෙන්ම තේරුම් ගන්නට වෙනවා කොහොමද ආහාර ප්‍රත්‍ය නිසා ආහාර සමුදයෙන් රූප සමුදය වන්නේ කියන කාරණාව. එතකොට ආහාරය කියන කාරණාව පදනම් කරගෙන අපිට රූපය ඇති බවට යනවා. ඒ ආහාරය කියන දේ කනබන බත්පාන් කව්පිමුන් ඇට කියන දේ නිසා මේ රූප සමුදය සිද්ධ වෙනවා. ඒ වගේම බාහිර සතර මහා ධාතුව කියන ප්‍රත්‍යම ඇතුළත් කරන්නට පුළුවන්කම තියෙනවා. කබලින්කාර ආහාරය කියන දෙයට ඒ සංග්‍රහයට. එතකොට අන්න ඒ අර්ථයෙන් අරගෙන සියලු රූපස්කන්ධය කියන තැන නියෝජනය තියෙනවා. කබලින්කාර ආහාරය කියන දෙයින්. ඒ නිසා මේ පෙනෙන, ඇහෙන, විඳින මේ හැම තැනකටම කබලින්කාර ආහාර ප්‍රත්‍යක් වෙලා තියෙනවා කියන තැනින් මේ දෙපැත්තෙන්ම සම්මර්ෂණය කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේකට කියනවා ආහාර සමුදය රූප සමුදය. ආහාර සමුදයෙන් රූපය හට ගන්නවා. නැතිනම් රූපය සමුදය සිද්ධ වෙනවා කියලා කියනවා. ඊට පස්සේ ඊළඟ දේ තමයි මේ නිබ්බත්ති ලක්ෂණය කියන එක. නිබ්බත්ති ලක්ෂණය කියලා කියන්නේ අද්ධාන සන්තති කන වශයෙන් රූපස්ස උප්පාදා. නිබ්බත්ති ලක්ෂණය කියලා කියන්නේ මේ අද්ධාන වශයෙන් මේ සන්තති වශයෙන් ඒ වගේම ක්ෂණ වශයෙන් මේ රූපයේහි තියෙන හට ගැනීමට කියනවා නිබ්බත්ති ලක්ෂණය කියලා. උප්පාදායේව සංකත ලක්ෂණත්තා ලක්ෂණන්ති වුත්තෝ. එතකොට මේ හටගන්න උත්පාද ලක්ෂණය. ඒ කියන්නේ යම් කිසි දෙයක් හටගන්නට හේතු වුණ අර පූර්ණ ලක්ෂණ ටික ඔක්කොම නිබ්බත්ති ලක්ෂණ. එතකොට මෙන්න මේ නිබ්බත්ති ලක්ෂණ ටික දකිනවා නම් එයා මොකද්ද දකින්නේ? රූපේ හට ගැනීම කියන දේ. එතකොට දැන් අවිද්‍යාවත් පෙන්නනවා, කර්මයක් පෙන්නනවා, තණ්හාවක් පෙන්නනවා, ආහාරයක් පෙන්නනවා. මේ මුළු සියලුම ධර්මතා ටික ඔක්කොම සංග්‍රහිත කරලා දක්වනවා නිබ්බත්ති ලක්ෂණයි කියලා. එතකොට අන්නේ නිබ්බත්ති ලක්ෂණ කියන ටික දකිනවා නම් යම් කෙනෙක් ඒ නිබ්බත්ති ලක්ෂණ දකිනකොටත් ඒ ධර්මතාවයේ දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට නිබ්බත්ති ලක්ෂණ දකිනකොට පින්නතුනේ අර අපි කතා කරපු විදිහට අද්ධාන වශයෙන් ඒ කියන්නේ කාල වශයෙන් පවතින සන්තති වශයෙන් පැවැත්මක් විදිහටපත් වෙන ඒ වගේම කන වශයෙන් තියෙන රූපය කියන කාරණා ටික පිළිබඳව පවත්නා දැනුම තමයි එතනදී කතා කරන්නේ. මෙන්න මේ පංච ලක්ෂණය. එතකොට අවිද්‍යාව, තණ්හාව, කර්මය, නිබ්බත්තියයි කියන මේ පංච ලක්ෂණයක් පිළිබඳව දකිනකොට තමයි පින්නතුනි රූපය කියන කාරණාව හොඳට මනවින් පරිග්‍රහණය කරන්නට පුළුවන්කම තියෙන්නේ. එකක් හෝ මේ තියෙන කාරණා ඔක්කොම කියන ටික අපිට මෙතනදී දකින්නට වෙනවා. එතකොට මෙන්න මේ කාරණා ටිකේදී අපිට දැන් පෙනෙනවා සමුදේ පාක්ෂිකව සමුදේ පැත්තට කාරණා පහක් අපි මෙතනදී ඇතුළත් කරා ප්‍රධාන කරුණු හතරක් සහ ඒ කරුණු ටික සංග්‍රහ කරගත්ත කරුණු ටික ඇතුළත් කොටගත්ත මූලික එක સિદ્ધාන්තයක් විදිහට අපි නිබ්බත්ති ලක්ෂණ කියලා එකද කතා කළා. එතකොට මෙන්න මේ නිසා තමයි රූපේ හට ගැනීම දකින්න කෙනා අවිද්‍යාව දකින්නවා, කර්මය දකින්නවා, තණ්හාව දකින්නවා, ආහාරය දකින්නවා. ඊට පස්සේ මේ ධර්මතා ටික නිසා කොහොමද රූපය හටගන්නේ කියන මේ නිබ්බත්තිය කියන කාරණාව පිළිබඳව අවබෝධ කරගන්නවා. මෙන්න මේ පංච ලක්ෂණ රූපස්කන්ධයේ හට ගැනීම අනුව දකිමින් වාසය කරන කෙනා දැනගන්නවා. එතකොට රූපේ පිළිබඳව වැය දකින්න කෙනා මොනවද දකින්නේ? රූපේ පිළිබඳව වැය වෙන කාරණාව දකින්න කෙනා මෙන්න මේ පංච ලක්ෂණයම දකිනවා. රූපේ පිළිබඳව වැය තේරුම් ගන්න කෙනා. නැතිනම් රූපේහි නිරෝධය පිළිබඳව දකින්න කෙනත් මේ පංච ලක්ෂණයම තමයි දැකගන්නේ. රූපේ පිළිබඳ නිරෝධයේ පැත්තට දකින්නකොටත් අපි අර කතා කළා වගේම අවිජ්ජා නිරෝධා රූප නිරෝධෝ. අවිද්‍යාවගේ නිර්වශේෂ නිරෝධයෙන් තමයි රූප නිරෝධය තියෙන්නේ. එතකොට අනාගත භවස්ස පච්චේ බුතාය ඉමස්මින් භවේ අවිජ්ජාය අරහත් මග්ග ඥානේන නිරෝධේ කතේ පච්චයා භාවා අනාගතස්ස රූපස්ස අනුප්පාදෝ නිරෝධෝ හෝතිති අත්තෝ. එතකොට මෙතනදී මේ අවිජ්ජා නිරෝධයෙන් රූප නිරෝධය වෙනවා කියලා කියන්නේ මොකද්ද?
අනාගත භවස්ස පච්චය භූතාය අනාගත භවයට ප්‍රත්‍ය භූත වශයෙන් මේ භවයේ තියෙන අවිද්‍යාව මේ වර්තමානයේ තියෙන අවිද්‍යාව අරහත් මග්ග ඥානේන අරහත් මාර්ග ඥානයෙන් නිරෝධේ කතේ නිරෝධ කළාට පස්සේ පච්චයා භාවේ අනාගතස්ස රූපස්ස අනුප්පාදෝ ප්‍රත්‍ය අනුත්පාද භාවයේ නිසා අනාගත ප්‍රත්‍ය නැතිකම නිසා අනාගත රූපේ අනුත්පාද බව නිරෝධෝ හෝති නිරෝධයයි කියලා විග්‍රහ කරනවා. එතකොට අපි දැන් අවිද්‍යාව සමුදයෙන් රූපේ සමුදය වෙන ආකාර දෙකක් කතා කළා. අවිද්‍යාව සමුදයෙන් කොහොමද රූපේ සමුදය වෙන්නේ? අර අපි පරම්පර ලක්ෂණයක් විදිහට කතා කළානේ පෙර කරපු අවිද්‍යාව නිසා මේ ජීවිතයට ප්‍රතිසන්දි වශයෙන් ආවා කියන දේ. එතකොට අන්න ඒ වගේම වර්තමානයේ යම් අවිද්‍යාවක් තියෙනවා නම් අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් යනවා කියන එක නතර වෙන්නේ නෑ. අනාගතයටත් කර්ම රැස් කරගන්නවා කියන දේ දැන් සිද්ධ කරගන්නවා වර්තමාන ධර්මයන් පිළිබඳව තියෙන අවිද්‍යාව නිසා. එතකොට අරහත් මාර්ගයෙන් වර්තමාන අවිද්‍යාව දුරු කළා කියලා කියන්නේ අර අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් යන්න තියෙන හේතු ටික නැති කළා කියන එක. ඒ කියන්නේ අනාගතයට මේ විදිහේ රූපයක් ආත්ම භව ප්‍රතිලාභයක් කරන්නට තියෙනවා නම් රූපයක් ලබන්නට තියෙනවා නම් ඒ රූපලාභයට තියෙන හේතුව තමයි රූපේ ඉපදීමට තියෙන හේතුව තමයි අනුත්පාදයට පත් කළේ. ඒ කියන්නේ නොහට ගන්න බවට පත් කළේ. ඒ නිසා වර්තමාන අවිද්‍යාව දුරු කිරීම තුළ අනාගත භවයට අදාළව රූප නූපදින තත්ත්වයට පත් කිරීම කියන එක කියනවා අවිද්‍යා නිරෝධයෙන් රූප නිරෝධය සිද්ධ වුණා කියලා. එතකොට අපි දෙපැත්තක් කතා කළානේ. වර්තමානයේ අවිද්‍යා නිරෝධය කියලා. එතකොට අර සංකත ධර්මතාවය පිළිබඳව නොදන්නාකම නිසා විඥාණය රූපය තිතියක් කරගත්තා නම් විඥාණය රූපේ තිතියක් බවට පත් කරගත්තා නම් විඥාණයට පිහිටා සිටින්නට තැනක් බවට පත් කරගත්තා නම් අන්න ඒක නිරුද්ධ වෙනවා. එතකොට එතනට රූපේ හම්බ වෙන්නේ නැහැ. එතනට රූපය හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒ මට්ටමේදී රූපස්කන්ධය කියන දේ ඒ ඇති බවට ගැනීමක් කොයිම මොහොතකවත් සිද්ධ වෙන දෙයක් වෙන්නේ නැහැ. නැතිනම් උපාදාන වශයෙන් ග්‍රහණය කරන්නට දෙයක් රූපේ පැත්තෙන් හම්බ වෙන්නේ නැහැ. රූපයෙන් මිදිලා තියෙනවා. රූපේ සම්පූර්ණයෙන්ම රූපේ කියන එකෙන් නිදහස් වෙලා තියෙනවා. ඒ නිසා අපි මෙතනදී තේරුම් ගත යුතුම දෙයක් තමයි අවිද්‍යා නිරෝධයෙන් කොහොමද රූප නිරෝධයට පත් උනේ නැතිනම් අවිද්‍යා නිරෝධයෙන් කොහොමද රූප නිරෝධය සිද්ධ කළේ කියන එක අපි මෙතනදී හොඳින් තේරුම් ගන්නට අවශ්‍යයි. ඒකට ඒ නිසා තමයි අර දෙපැත්තකින් පෙන්නපු සමුදය කියන කාරණාවම මෙතනදී දෙපැත්තකින් පෙන්විය යුතුයි අපිට නිරෝධයේ පැත්තට කතා කරනකොට. අනාථපිණ්ඩිකෝ ආද සූත්‍රයේදී ගැහැවිය නුඹේ විඥාණයට ඇස ඇසුරු නොවේවා, නුඹේ විඥාණයට රූප ඇසුරු නොවේවා, නුඹේ විඥාණයට චක්කු විඥාණය ඇසුරු නොවේවා කියලා දේශනා කළානේ. එතකොට ඒ කරපු විග්‍රහය වගේ තැන්වලදී අපිට දකින්න පුළුවන් දේ තමයි මේ ඇස ඇසුරු වෙනවා, රූප ඇසුරු වෙනවා, විඥාණය ඇසුරු වෙනවා කියන තැන්වලදී ඒ ඇස ඇසුරු වෙනවා කියලා කියන සමුදේ පාක්ෂික ධර්මය මොකක්ද කියන එක. එතකොට ඒ ඇස කියලා අපිට හම්බ වෙන තැන, ඒ රූපය කියලා හම්බ වෙන තැන පින්නතුනේ මේ රූපේ හට ගැනීම කියන දේ පදනම් කරගත්ත තැනක්. නැතිනම් රූපේ සමුදය කියන දේ සිද්ධ වුණු තැනක්. රූපේ හට ගැනීම කියන දේ වුණ තැනක්. එතකොට අවිද්‍යාව නිසා තමයි ඒකට පසුබිම හැදුනේ. අවිද්‍යාව තිබුණ නිසා තමයි ඒ කියන්නේ ඇත්ත නොදන්නා කම නිසා තමයි ඒ දේ ඇති බවට අපි ග්‍රහණය කරගත්තේ. ඒකට අවිද්‍යාව නැති වුණොත් එහෙම එතන විද්‍යාව උපදිනවා. විද්‍යාව කියන්නේ දන්නාකම තියෙනවා. අවිද්‍යාව නැත්නම් ඒ කියන්නේ විද්‍යාවේ ප්‍රතිලාභය. විද්‍යාව ඉපදීම කියන්නේ. ඒකට එතන අවිද්‍යාව තිබුණේ සංකත ධර්මයේ සංකත ලක්ෂණ නොදන්නාකම නම් විද්‍යාව කියන්නේ සංකත ලක්ෂණ දන්නාකම. එළිය තිබුණොත් අඳුර නැහැ, අඳුර තිබුණොත් එළිය නැහැ. අන්න ඒ වගේ තමයි අවිද්‍යාව තිබුණොත් විද්‍යාව නැහැ, විද්‍යාව තිබුණොත් අවිද්‍යාව නැහැ. සංකත ධර්මයේ පිළිබඳව නොදන්නාකම වෙනුවට දන්නාකම යම් තැනක තිබුණොත් එයාට පේන්නේ හටගෙන නිරුද්ධ වෙන අහුත්වා සම්භූතං හුත්වා පටිවේදේති. ඒ කියන්නේ අහුත්වා සම්භෝති හුත්වා පටිවේති කියන මේ ධර්මතාවය. නැතිනම් අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති. නොවි හටගත්තා වී අනාගතයට නොවනවා කියන දෙයක් තමයි එතන ඔහුට දකින්නට වෙන්නේ. ඒ කියන්නේ අසුරු කරන්නට පවත්නා රූපයක් ඔහුට ලැබෙන්නේ
නැහැ. නිසා රූපය අසුරු කරනවා කියන තැන යෙදෙන්නේ නැහැ. රූපයෙන් මිදිලා. ඒකට කියනවා රූපයෙන් විභූත කරලා කියලා. රූපය විභූත කරලා රූපේ දුරු කරලා දාලා. රූපේ නොපවත්නා දෙයක් බවට පත් කරලා. එතකොට ඒ රූපේ විභූත කිරීම සඳහා හේතු වන දර්ශනය තමයි පින්නතුනි රූපයේ නිරෝධය කියන දේ සාක්ෂාත් කිරීම. රූපේ නිරෝධය කියලා කිව්වේ අර ධර්මතා ටික නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධව යනවා කියලා අවබෝධ කරගත් එක. එහෙනම් එයා දුක්ඛ වශයෙන් පවතින රූපය පිරිසිඳ දැක්ක නිසා සමුදය සහගත රූපය නොහට ගන්න බවට ගියා. සමුදය සහගත රූපය අනුත්පාද නිරෝධයකටපත් වුණා. එතකොට රූප නිරෝධය කියන කාරණාවේදී මේ කාරණා දෙකම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. මොකද මේ කාරණාව පින්නතුනේ අපි බොහොම ගැඹුරින් අපිට තේරුම් ගන්නට තියෙන කාරණාවක්. දැන් අවිජ්ජා නිරෝධා රූප නිරෝධෝති කියලා කියන්නේ අනාගත භවස්ස පච්චේ භූතාය ඉමස්මින් භවේ අවිජ්ජාය අරහත් මග්ග ඥානේන නිරෝධේ කතේ පච්චයා භවා අනාගතස්ස රූපස්ස අනුප්පාදෝ නිරෝධෝ හෝති කියලානේ අපි කිව්වේ. ඒ කියන්නේ දැන් අනාගත භවයට ප්‍රත්‍යභූත වුණ මේ භවයේ තියෙන අවිද්‍යාව අරහත් මග්ග ඥානයෙන් නැසුවට පස්සේ අර අනාගතයේට රූප උපාදාන වශයෙන් ගන්නෙ නැහැ කියන අනුත්පාද නිරෝධය තමයි දැන් අපි නිරෝධය කියලා කිව්වේ. අනුත්පාද නිරෝධය. දැන් උදය සහ වැය කියන කාරණාවේදී පින්නතුනේ අපි කතා කරන්නේ මොකද්ද? උදය සහ වැය කියන කාරණාවේදී අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් අපි අරමුණු කරන්නේ මේ හටගත්ත ඒ ධර්මයේම නැති වෙලා යනවා කියන තැනකින්නේ. හටගත්ත ධර්මයේම නැති වෙලා යනවා කියන තැනකින් තමයි අපි කතා කරන්නේ. එතකොට ඒ හටගත්ත ධර්මයේම ඉතුරු නැතුව නැති වෙලා යනවා කියන තැනට වඩා එහා ගිහිල්ලානේ දැන් මේ Nirodhe කියන දේ කතා කරන්නේ. ඒ කියන්නේ දැන් මේ කතා කරන්නේ අර Nirodha සත්‍ය කියන දෙයට ගිහිල්ලා. ඒ කියන්නේ දැන් මේ කාරණාව බොහොම ගැඹුරු කාරණාවක්. මේක ඒ කියන්නේ තේරුම් ගැනීමේදී තාම සියුම්ම තේරුම් ගන්නට තියෙන තැනක්. දැන් උදේවැය කියනකොට දැන් අපි හිතුවොත් එහෙම අපි උදාහරණයක් හැටියට මේ පොතේ හට ගැනීම සහ පොතේ නැතිවීම කියන කාරණාව ගැන කතා කරනකොට දැන් පොතේ හට ගැනීමට කතා කරනවා. දැන් පොත කියන එක සකස් වුණේ කොහොමද කියලා හේතු පැත්ත ගැන කතා කරනවා. එතකොට පොතේ වැයවීම කියන කාරණාව කතා කරනකොට ඒ පොත කියන දේ නොහට ගන්න බවට යෑමක් ගැන කතා කරනවා. එහෙමත් නැතිනම් මේ පොත කියන එක නැතුව යන දේ ගැන නෙමෙයි. පොත කියන දේ නැතුව යනවා මේක නැති වෙලා යනවා කියන දේ නෙමෙයි. එතකොට මම හිතන ඒ කාරණාව පැහැදිලි කියලා. කියන්නේ දැන් යම් කිසි රූපයක් මේ හේතු ටික නිසා හටගත්තා ඇති බවට ගියා. ඒ හේතු ටික නිසා හටගත්ත ඇති බවට ගියපු ඒ රූපය ඒ හේතු ටික නැති වෙනකොට ඒ රූපය නැති වෙනවා. ඒ හේතු ටික නැති වෙනකොට රූපය නැති වෙනවා කියන කාරණාව උදේවැය කියන එකට ඇතුළත් නොකොට මේ දේවල් ටික නිසා රූපය හටගත්තා. ඒ වගේම මේ දේවල් ටික වර්තමානයේහි නැති කළොත් අනාගතයට රූපය උපදින්නේ නැහැ කියලා කතා කරනවා. එතකොට උදේවැය කියන එක ඇතුලේ කතා කරන අර්ථය ඒ නිසා තමයි බොහොම පෘතුල අර්ථයක්. ඒ කියන්නේ බොහොම පැතිරුණු අර්ථයක් කතා කරන්නේ. උදේවැය කියන එක ඇතුලේ බොහොම පැතිරුණු අර්ථයක් කතා කරන්නේ. ඒ නිසා අර දැන් මේ දැන් ගහක් නම් ගහ හටගත්ත සහ ගහ මැරිලා ගියා කියන කාරණාව වගේ රූපේ ඉපදුනා. ඉපදුණු රූපය මේ වෙලාවේදී නැති වෙලා ගියා කියන කාරණාව කියන එක මෙතනදී දෙකක් හැටියට තමයි දක්වන්නේ. එතකොට දෙකක් හැටියට දක්වනවා කියලා කිව්වේ දැන් අවිද්‍යා සමුදය රූප සමුදය කියනකොට අවිද්‍යාවෙන් රූපය හටගත්ත කියනකොට ඒ අවිද්‍යාව කියන එක හේතුවක් වුණා වර්තමාන රූපය සකස් කරන්න. එතකොට ඒ පුරාණ හේතුව පැත්තෙන් අරගෙන කතා කළේ. එතකොට දැන් ඒ පුරාණ හේතුව නැති වුණා නම් වර්තමාන මේ විදිහට ඵලයක් නැතිනම් මේ විදිහට රූපය හම්බ වෙන්නේ නැහැ. මේ විදිහට විඥානය රූපය අසුරු කරගන්නේ නැහැ. එතකොට දැන් වර්තමානයේ අවිද්‍යාව නැති කළොත් ඒකේ ප්‍රතිඵලය ලැබෙන්න ඕනේ කවදටද? ඒකේ ප්‍රතිඵලය ලැබෙන්නට ඕනේ පින්නතුනේ අනාගතයට. එතකොට අනාගත රූපය තමයි අනුත්පාදයට යන්නේ. එතකොට දැන් උදේවැය කියන එක තුලදී කතා කරලා තියෙන්නේ දැන් ඇහැට වර්ණ රූපයක් ගැටුණා වර්ණ සටහන ඉතුරු නැතුව නැති වුණා කියන තැන ඇති වුණු
නිරෝධය කියන තැන නෙමෙයි මෙතනදී කතා කරන්නේ. මෙතනදී කතා කරන්නේ අර පෙර අවිද්‍යාව කියන දේ පදනම් කරගෙන විඥානයේ වර්තමානයේ නාම රූපය ඇසුරු කරගත්තා. එතකොට වර්තමානයේ පවතින මේ ධර්මයේ නොදන්නා අවිද්‍යාව නිසා අනාගතයට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් යනවා නම් යම් රූපයක් ඇසුරු කරගන්න අන්න ඒ රූපයට යන්නේක අද අවිද්‍යා නිරෝධයෙන් නිරුද්ධ වුණා කියලා වැය පිළිබඳව කතා කරනවා. එතකොට මේක ටිකක් කෙනෙකුට ප්‍රශ්නකාරී දෙයක් වෙන්නට පුළුවන්. මේකද හට ගැනීම සහ වැයවීම කියලා කියන්නේ කියලා. මොකද දැන් උදේව්‍ය කියලා කියන කාරණාව මේ ශාසනය කතා කරන බොහොම අත්‍යවශ්‍ය સિદ્ધාන්තයක්. ඒකට හේතුව තමයි දැන් උදේවැයට එන අනිච්ච. උදේවැයට එන අනිච්චන් කියනකොට දැන් උදේවැය අර්ථයෙන් තමයි අනිත්‍ය කියන දේ ප්‍රකාශ කරන්නේ. එතකොට අනිත්‍ය කියන දේ ප්‍රකාශ කරන්නේත් උදේවැය අර්ථයෙන් වෙනකොට හට ගැනීම සහ වැයවීම කියන දේන් කියනකොට මේ කතා කරන උදේවැය මේ විදිහට අපි අතීත හේතු සහ අනාගත ඵල කියන කාරණාත් එක්ක එකතු කරලා කතා කළොත් එහෙම එතකොට එතනදී ප්‍රශ්නයක් තියෙනවා. අනිත්‍යයි කියලා කතා කරේයි කියන දේ. එහෙනම් අපිට ඒ කාරණාව හොඳින් බෙදලා තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ කාරණාව බෙදලා තේරුම් ගන්නට අවශ්‍යයි කියලා කිව්වේ අපිට දකින්නට වෙනවා අර පරම්පර හේතුව නිසා සහ මේ වර්තමානයේ හටගන්න හේතු ධර්මතා කියන කාරණා දෙක ඔස්සේම අපිට දකින්නට වෙනවා. ඒ නිසා රූපය නිරුද්ධ වෙන ආකාර පිළිබඳව අපි දකිනකොට අපිට රූපේ නිරෝධය දකිනවා නම් අපිට රූපේ නිරෝධය දකිනකොට අවිජ්ජා නිරෝධා රූප නිරෝධෝති කියන කාරණාව දකින්න වෙනවා. එතකොට අවිද්‍යා නිරෝධයෙන් රූප නිරෝධය වෙනවා. අර විදිහට අපිට සම්තති වශයෙන් අපිට මේ පැවැත්ම රූපයේ මේ ඉපදුණු මිනිස්සෙක් මැරලා යනවා කියන තැනට යනකම් මේක දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ක්ෂණික වශයෙන් හටගෙන ක්ෂණික වශයෙන් මේ රූපේ නිරුද්ධ වෙනවා නම් අන්න ඒ නිරෝධය කියන එක දකින්න පුළුවන්කමක් තියෙනවා. රූපය කියන දේ හට ගැනීම සහ වැයවීම කියන කාරණාව දකිනකොට ඒ අවිද්‍යා නිරෝධය නිසාත් අපිට රූප නිරෝධය පේනවා. අවිද්‍යා නිරෝධය නිසාත් රූප නිරෝධය කියන දේ දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි වයම් පස්සෝ කතමානි පංචලක්ඛනානි පස්සති. වැය දකිනකොට මොනවද දකින කාරණා පහක්. අවිද්‍යා නිරෝධා රූප නිරෝධෝති. අවිද්‍යා නිරෝධයෙන් රූප නිරෝධය වෙනවා. අවිද්‍යාව නැති කළොත් රූපය නැති වෙලා යනවා. එතකොට අවිද්‍යා නිරෝධයෙන් රූප නිරුද්ධ වෙනවා කියනකොට අර අපි කතා කරපු විදිහට අනාගත රූපය නැතිව යෑමත් ඒ වගේම වර්තමානයේහි සංකත ධර්මයන්ගේ ස්වභාවය කියන කාරණාව නිසා හටගත්ත ධර්මයේ ඉතුරු නැතුව නැති වෙලා යනවා නම් ඒ කියන්නේ සකස් වුණු ධර්මයේ ඉතුරු නැතුව නැති වෙලා යනවා නම් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියනකොට මේ ඇසද නිසා රූපේද නිසා චක්කු විඥානය උපදිනවා කියනකොට ඇස නිරුද්ධ වුණොත් රූපේ නිරුද්ධ වුණොත් හෝ චක්කු විඥානය නිරුද්ධ වුණොත් මේ තුන් දෙනාගෙන් එකක් හරි නිරුද්ධ වුණොත් එහෙම මේක මේ ඇති බවට යන්නේ නැහැ. ඒ කියන්නේ එතනින් පස්සේ ස්පර්ශය තියනවා කියලා කියන්නේ නැහැ. ඇස නැත්තම් ස්පර්ශය නැහැ. රූපේ නැත්තම් ස්පර්ශය නැහැ. චක්කු විඥානේ නැත්තම් ස්පර්ශය නැහැ. එතකොට මේ තුන් දෙනාම නැත්තම් ඒද ස්පර්ශය නැහැ. තුන් දෙනාගෙන් එකක් නැත්තනොත් මේ ප්‍රතිඵලය නැහැ. තුන් දෙනාම නැති වුණත් මේක නැහැ. එතකොට අන්න ඒකට කියනවා විද්‍යාව කියලා. එතකොට ඒකට කියනවා අවිද්‍යාව. අවිද්‍යා නිරෝධය කියලා. එතකොට අවිද්‍යාව නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? අවිද්‍යාව නිරුද්ධ වුණොත් රූපය හම්බ වෙන්නේ නැහැ. රූපය නොහට ගන්න බවට යනවා. ක්ෂණික වශයෙන් උත් නැවත රූපය ඇසුරු වෙන තැනකටපත් වෙන්නේ නැහැ. රූප නිරෝධය කියන දේ සාක්ෂාත් කරනවා. ඒ නිසා තමයි අවිජ්ජා නිරෝධා රූප නිරෝධෝ කියලා කිව්වේ. ඊට පස්සේ මේ විදිහට අවිද්‍යාව නිසා ඇතිවෙන ලක්ෂණේ දකිනකොටත් රූපයේහි වැය කියන කාරණාව දකිනවා. ඒ වගේම තණ්හා නිරෝධා රූප නිරෝධෝ කියන එකත් ඒ වගේම කම්ම නිරෝධා රූප නිරෝධෝ කියන එකත් අපිට ඒ පරයයෙන්ම අවිද්‍යාව කතා කරපු පරයයෙන්ම දකින්නට වෙනවා. එතකොට මේ දැන් අවිද්‍යාව කියන කාරණාව පදනම් කරගෙනම අර අපි සංකත ලක්ෂණ පිළිබඳව කතා කරපු ඒ පරයයම නැතිනම් අවිද්‍යාව දෙයටම අදාළව මේ අද මූලික ලෙස කතා කරපු කාරණා ටිකම කර්මය සහ තණ්හාව කියන දේ ඒ විදිහට නිරුද්ධ වෙනවා අවිද්‍යා නිරෝධයෙන්. අවිද්‍යා නිරෝධයෙන් ඒ දේ සිද්ධ වෙනකොට කර්ම නිරෝධය සහ තණ්හා නිරෝධය සිද්ධ වෙනවා. එතකොට රූපේ කියන දේ සමුදේ පැත්තෙන් රූපය ඇසුරු වීමට යන්නේ නැහැ කියන තැනින් ඒක දකින්න පුළුවන්කම තියෙනවා.
ඒ වගේම අනෙක් කාරණාව තමයි ආහාර නිරෝධා රූප නිරෝධෝති. ආහාර නිරෝධයෙන් රූප නිරුද්ධ වෙනවා. එතකොට මේ පච්චස්ස කබලීකාර ආහාරස්ස අභාවේ තං සමුත්ථාන රූප අභාවෝ හෝති. එතකොට කබලින්කාර ආහාරය කියන දේ නිරුද්ධ වුණොත් එහෙම කබලින්කාර ආහාරය කියන දේ නොලැබී ගියොත් එහෙම ඕජාව කියන දේ මේ හටගන්නේ නැතුව ගියොත් නොලැබී ගියොත් එහෙම පින්නතුනි මේ රූපේ පැවැත්මක් සිද්ධ වෙන්නේ නැහැ. ඕජාව කියන දේ නැතිව යනකොට මේ රූපේ කියන දේද ඒහා සමගම හායනයටපත් වෙනවා නැතිනම් නැති වෙලා යනවා. එතකොට ඒක මේ භෞතික සතර මහා ධාතු සහගත රූපයන් එහෙම නැතිනම් සතර මහා ධාතු ප්‍රත්‍ය කරගත්ත රූප ඕජාව 8 වෙනි කොට පවත්නා රූපයන් නූපදින බවට යනවා. ආහාරය කියන ප්‍රත්‍යේ කබලින්කාර ආහාරය කියන ප්‍රත්‍යේ පිහිට නොලැබුවොත් එහෙම. එතකොට ආහාර නිරෝධය නිසාත් රූප නිරෝධය වෙනවා කියන මේ කාරණාව අපිට දකින්නට වෙනවා. විපරිණාම ලක්ෂණන්ති එතකොට රූපය කියන එකේ විපරිණාම ලක්ෂණය දැක්කොත් එහෙම ඒ විපරිණාම ලක්ෂණය දැකීම තුලත් මේ රූපයේ නිරෝධය සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙනවා. අද්ධා සන්තති කන වශයෙන් රූපස්ස භංගා. එතකොට අපි නිබ්බත්තිය කියන දේද කිව්වනේ අර රූපයේ අද්ධාන වශයෙන් ක්ෂණ වශයෙන් පැවැත්ම කියන දේ දකින්නයි කියලා. එතකොට මෙතනදී කියනවා නිරෝධය කියන එකට අර රූපයේ අද්ධාන වශයෙන් ක්ෂණ වශයෙන් ඇති කරගත්ත මේ සිද්ධ වෙන වැයවීම කියන කාරණාව. එතකොට ඒකට කියනවා විපරිණාම ලක්ෂණ කියලා. අද්ධාන වශයෙන්, සන්තති වශයෙන්, කන වශයෙන්, ඒ කියන්නේ කාල වශයෙන් හෝ පැවැත්ම වශයෙන් මේක බොහෝ කාලයක් තිබිලා නැති වෙලා යනවා කියන දේ තුලින් හෝ කන වශයෙන්, ක්ෂණ වශයෙන් හෝ රූපේ තියෙන භංගය. එතකොට අර කියපු සියලුම කාරණා එක තැනකට පදනම් කරගත්ත දෙන්නේ නිබ්බත්ති ලක්ෂණ කියලා අපි කිව්වේ. එතකොට මේ නිබ්බත්ති ලක්ෂණය කියන එකේදී හටගන්න පැත්ත ගැන කතා කරනකොට අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන එක අපි පෙන්නවා. අර පරම්පර ප්‍රත්‍ය විදිහට කතා කරගෙන ආපු විදිහට මේ ජීවිතයේ විඥාණයට මේක ප්‍රතිසන්දි වශයෙන් ප්‍රත්‍ය වුණ හැටිත් ඒ වගේම මේක අනාගතයට නිරෝධයේ පැත්තෙන් අනාගතයට නොහට ගන්න පැත්තට යන හැටි. ඒ වගේම මේ ක්ෂණ වශයෙන් නැතිනම් මේ වර්තමාන ක්ෂණ වශයෙන් කතා කරනකොට අපි පෙන්නවා මේ මොහොතේදී රූපය ඇති බවට යන හැටි සහ මේ මොහොතේදී රූපේ නිරුද්ධ භාවයට යන හැටි. එතකොට ඒ කාරණා ටිකම දකින්න බව නිබ්බත්ති ලක්ෂණ කියලා කිව්වා. නිබ්බත්ති ලක්ෂණ වෙනුවට වැයවීම කියන කාරණාවෙදි දකින්නේ විපරිණාම ලක්ෂණ කියන එක. විපරිණාම ලක්ෂණ කියලා කියන්නේ අර සන්තති වශයෙන් තිබුණ රූපේ විපරිණාමයක් පේනවා. ක්‍රමක්‍රමයෙන් වයසට ගිහිල්ලා නැති වෙලා යන එක දකින්න පුළුවන්කමක් තියෙනවා විපරිණාමය කියන එකේදී. ඒ වගේම ක්ෂණ වශයෙන් අපිට මේකෙ සිද්ධ වෙන භංගයක් දකින්න පුළුවන්කම තියෙනවා. ක්ෂණ වශයෙන් කියලා කියන්නේ මොහොතක් පාසා වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප ආදී රූප ධර්මයන්ගේ ඇතිවන භංගයත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට විපරිණාම ලක්ෂණය දකිනවා නම් අපිට රූපේහි වැය දකින්නට පුළුවන්කම තියෙනවා. වර්තමානයේ හටගත්තු රූපේ වැය කියන කාරණාවත් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒකට මෙන්න මේ විදිහට මේ පින්නතුනේ අපිට රූපස්කන්ධය පිළිබඳව දකිනකොට රූපස්කන්ධයේ හට ගැනීම සහ රූපස්කන්ධයේ වැයවීම කියනකොට මේ දෙපැත්තකින් අපිට මේක කතා කරන්න පුළුවන්කම තියෙනවා. රූපස්කන්ධය හටගත්තේ මේ විදිහටයි රූපස්කන්ධය වැය වෙන්නේ මේ විදිහටයි කියන එක. එතකොට ඒ හට ගැනීම සහ වැයවීම කියන කාරණාව මේ ඉපදුන ඒ දේ එහෙමම නැති වෙලා ගියා කියන තැනකට කොටු නොකොට ඒ තැනකට සීමා නොකොට මේක ඉපදුනේ මොන වගේ පසුබිමකද ඒ වගේම මේක අනාගතයට නොපවතින්නේ මොන වගේ පසුබිමකද කියන කාරණාවත් ඇතුළත් කොට තමයි මේ කතා කළේ. ඒ කියන්නේ සමුදය පැත්තත් වැයවීම පැත්තත් කියනකොට සමුදය සහ නිරෝධය කියන දෙයටත් අදාළ කරගෙන. ඒ කියන්නේ දැන් උදේවැය කියනකොට පින්නතුනේ ඒක දුක්ඛ ලක්ෂණයේ ඇතුළෙම දෙයක් හැටියට තියෙනවානේ. මේ කාරණාව මේ සංක්ෂිප්තයක් විදිහට දකින්නකෝ දැන්
සංකත ලක්ෂණය කියන එක ඇතුලේ දුක්ඛ ආර්ය සත්‍යයේ තියෙනවා සංකත ලක්ෂණයක්. මොකද්ද සංකත ලක්ෂණය කියලා කියන්නේ? හේතු නිසා සකස් වෙන බව සහ හේතු නැති වෙනකොට නැති වෙලා යන බව. දැන් අපි කියමු චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඒකට ඇස රූප චක්කු විඥාන ඇස රූප නිසා චක්කු විඥානය උපදිනවා. තුන් දෙනාගේ එකතුව නිසා එකතුව ස්පර්ශයයි කියලා කියනවා. ඒකට ස්පර්ශය ඇති උනේ මේ ධර්මතා තුනක් නිසා. ඒකට මේ ධර්මතා තුන නැති වෙලා ගියොත් මේ චක්කු විඥානය නැති වෙලා යනවා. එතකොට මේ විදිහට අපිට මේ කාරණාව දකින්න පුළුවන්. මේක තමයි සංකත ලක්ෂණය පින්නතුනේ. හේතු නිසා සකස් වෙනවා කියන බව. එතකොට මේ හේතු නිසා සකස් වෙනවා කියන බව දුක්ඛ ලක්ෂණයක්. මේ ටික නැති වෙලා යනවා කියන එකත් ඒ ධර්මයන්ගේ බිඳී යෑමෙන්ම ඒ ධර්මයේ නැති වෙලා යනවා. හැබැයි දැන් මේ උදේවැය කියන එක කොටු කලේ අන්න ඒ සංකත දුක්ඛ ලක්ෂණය දකින්න තැනටම නෙමෙයි. අතීත කර්ම තණ්හා ආදී හේතු නිසා කොහොමද වර්තමානයේ මේ විදිහේ ධර්මයක් හටගත්තේ? ඒ ධර්මයේ කොහොමද ඒ ධර්මතා ටික නැති වුනොත් අනාගතයට කොහොමද මේක නූපදවා ඉන්නේ? එක්ෂණික වශයෙන් උත් මේක නැති වුනොත් කොහොමද Nirodhe කියන දේ උපදවා වාසය කරන්නේ කියන තැනටත් එක්කම තමයි මේ උදේවැය ඥානය කියන තැන කතා කළේ. ඒ නිසායි කිව්වේ මේ උදේවැය කියන කාරණාව බොහොම පෘතුලයි, බොහොම පැතිරුණු දෙයක්. එය හුදෙක්ම මේ හටගත්ත නැති වුණා කියන දෙයට ඉක්මවා ගියපු, එයින් ඔබට ගියපු, ඒ කියන්නේ අනිත්‍ය කියන කාරණාව තුළින් ඔබට ගියපු තැනක ඉඳලම කතා කරන දෙයක්. සංකත ලක්ෂණයන්ට සීමා වුණ අනිත්‍යතාවය කියන කාරණාවට වඩා නිරෝධය කියන දේ ඇතුළත් කොට කතා කරන දෙයක් තමයි උද්‍යව්‍ය ඥානය කියලා කියන තැනදී අපි තේරුම් ගන්නට අවශ්‍ය. ඒ නිසා මූලික ලෙසම ඔබ ඒ කාරණා ටික පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. හොඳයි, අද දවසේදී මේ විදිහට කවුරුත් උතුම් සද්ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. ධර්ම ශ්‍රවණය කරගෙන සිද්ධ කරගත්ත මේ සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයිට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩෝල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩෝල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ සියලු කුසලයෝ හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයෝ සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරනවා. සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදීන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා විභජ්‍යවාද ධර්මදේශනාවන්ට දිගින් දිගටම සවන් දීලා ඒ තුළින් බොහොම ධර්මයේ පිළිබඳව අවබෝධයක් ලබාගත්ත ඒ පින්වත් පිරිසක්. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පියන්ද සහ නෑදෑ හිත මිත්‍රයන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට කල්පනා කරගන්න. ඒ දෙපාර්ශ්වයේම මියගිය සියලුම දෙමව්පියන්ට සහ නෑදෑ හිත මිත්‍රයින්ට මේ සියලු පින් අනුමෝදන් කරමු. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසල ධර්මයෝ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා ඒ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම මේ සීලෝම කුසල ධර්මයන් සිදු කර ගැනීම තුළින් මේ උතුම් ධර්ම දානමය කුසලයක් සිද්ධ කරලා විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා බුදු සසුන වෙනුවෙන් කටයුතු කරන සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් ධර්මදේශනයේ සඳහා දායකත්වයේ ගත් පින්වත් මහත්මයාට සහ ඒ මහත්මියට පවුලේ සියලු දෙනාටත් නිර්වාණ අවබෝධය පිණිසත් කියන සත්පුරුෂ ප්‍රාර්ථනා ඇති කරගෙන මේ කුසලයේ සිද්ධ කරන්නේ. මේ සියලු කුසලානිසංස බලයෙන් ඒ දායකත්වයේ ගත් දෙපළ සහ ඒ පවුල්වල සිටින සියලුම දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා. කායික මානසික සැනසෙල්ල ලබාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා මේ පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.